Hallelujah. Hallelujah. උන්වහන්සේගේ යහපත්කම නිසා උන්වහන්සේ අපිට එක් රැස් වෙන්නට කරුණාව දීලා තියෙනවා. මම ඔබට කතා කරන්නට අද කල්පනා කරන වෙලාවේ ඔබ රෝම පොතෙන් කොටසක් තෝරගත්තා. Hallelujah. අපිට ටිකක් ළඟ පොතක් නේද? අපි හොඳට කියවුවා මේ දේ. ඒ තමයි උමනාවෙන් ඒ දේ අධ්‍යයනය කරා පසු කාලයේදී මම මේකේ කොටසක් අරගෙන ඇත්තටම කොහොමද පෞල්තුමා ඒක අහනවා උන්වහන්සේට নমස්කාරය ගෙනාවේ කියන කාරණාව ඉස්මතු කරන්න කැමති. ඒකෙදී මම කොටස් තුනක් තෝරගන්නවා කතා කරන්නට. Hallelujah. මේක තියෙන්නේ රෝම පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදේ ඉඳන් 27 වෙනි පදේ වෙනකම්. ඔබ කෙටි කොටසක් මම ඔබ දේවචනයේ එක පෙළ ගන්න. විශේෂයෙන් අපි ජීවත් වෙනකොට සමහර වෙලාවට අපිට එන ලොකු අභියෝගයක් තමයි අපේ ජීවිතය මොන ආකාරයකටද ඉදිරියට ගොඩනගන්නේ කියන කාරණා. හalleluya. සමහර වෙලාවට අපි යම්කිසි අවස්ථාවන් වලට එක එක විදියට මුහුණ දෙනකොට ඒ අවස්ථාවන් යහපත් වෙන්න පුළුවන්. යහපත් වෙනකොට සාමාන්‍යයෙන් අපි එච්චර කලබල වෙන්නේ නැහැ. හරිද? අපි වැඩි කලබල වෙන්නේ නැහැ යහපත් වුණොත්. නමුත් මේක අයහපත් වෙනකොට අපි හුඟක් වෙලාවට කලබල වෙනවා. අපිට කල්පනා වෙනවා අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලාද? අපි මොන හරි කරලාද? නැත්නම් ඇයි අපිට මෙහෙම වෙන්නේ? ඇයි මේ දේවල් වලට උත්තර නැත්තේ? කියලා අපිට හුඟක් වෙලාවට කල්පනා වෙනවා. මොකද අපිට මොකක් හරි දෙයක් වෙනකොට අපි බොහොම කලබලයි. මොකද මේ ලෝකයේ ආකාරයට මේ සමහර දේවල් අපි හොඳ නරක කොහෙන්ද මේක ආවේ? හොඳ නරක කියලා අපි මේක වෙන් කරගන්නවා. නේද? මතකද? යහපත අයහපත කොහෙන්ද එන්නේ? හරිද? ඔය මූලය මතක තියාගන්න. මේ මූලය අපිට සමහර දේවල් ඒ පෞකියාවේ ඉඳන්ම අපිව ග්‍රහණය කරන්නට උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා ඒ ග්‍රහණය හරහා සමහරවිට අපි ඒකට සම්පූර්ණයෙන් නතු නොවුනට අපිට ඉඳලා හිටලා මතක් කරලා දෙන්න බලනවා අන්න අප්සෙට් වැඩක් වුණා. නැත්තම් අන්න නරක වැඩක් වුණා. ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මයි කරදරේ? ඇයි මේ ප්‍රශ්නේ මගේ ජීවිතේ? කියලා සමහර දේවල් එනවා. අපි මේ දේ බලනකොට මම හිතන්නේ තේරුම් ගන්නට ඕන දෙයක් තමයි මම හිතන්නේ මේ ප්‍රදේශානු ඉස්සල්ලා ටිකක් ඒක කතා කරා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ සැලැස්ම ක්‍රියාත්මක වෙන වෙලාවේදී යක්ෂයා හැම විටම උත්සාහ කරනවා සමහර වෙලාවට ඔබගේ අවධානය දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් එහාට කරලා ඔබට කරදර පෙන්නලා බාධක පෙන්නලා ප්‍රශ්න පෙන්නලා ඔබව ඈත් කරනවා. යක්ෂයා නිතර උත්සාහ කරනවා මේ දේ. හරිද? යක්ෂයා ඇවිල්ලා ඔබව මොනවද මරන්න හදන්නේ නැහැ සමහරවිට. මොකද බයිබලයේ කිව්වේ යක්ෂයා ඉන්නේ සමහරවිට මොනවද නැටලුවෙක්ගේ වේශයේ එන බුර්කේ නේද? හරිද? කොරෝනා සිංහෙක් වෙන්නවා සමහර වෙලාවට. වට්ට බය කරන්න එනවා. හරිද? එක එක ආකාරයට යක්ෂයා උත්සාහ කරනවා ඔබ දෙවියන් වහන්සේ ගැන තියෙන අවධානය ඔබව පරිබාහිර කරන්න, ඈත් කරන්න. හරිද? වෙන පැත්තකට යොමු කරන්න. නමුත් මෙතන අපි 25 වෙනි පදේ කියුවොත් ඉතින් සදාකාලයේ පටන් නිශ්ශබ්දව තිබී දැන් එළිදරව්වේ තිබෙන අනාගත වත්රුන්ගේ ලියවිල්ල ප්‍රකාශ කරන ලදුව ඇදහිල්ලේ කීකරුකම පිණිස සියලු ජාතීන්ට සදාකාලික දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ලෙස දන්වනු ලැබුවා වූ කියලා කියනවා. හරිද? එතන ඊළඟ කොටසත් අපි කියවලා ඊට පස්සේ අපි මේක ගැන කතා කරමු. ඒ රහස එළිදරව්වේ හැටියටද මාගේ සුභාංශය සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන දේශනා කිරීමේ හැටියටද නුඹලා ස්ථිර කරන්නට සමර්ථ වූ. right? නුඹලාව ස්ථිර කරන්නට සමර්ථ වූ මේ වචනේ. එකම ප්‍රඥාවන්ත වූ දෙවියන් වහන්සේටත් ක්‍රිස්තුස් වහන්සේටත් කරුණ කොටගෙන සදා කාලයටම ගෞරව වේවා කියලා එතන කියනවා.
දැන් මේ ඡේදය කියවන වෙලාවේදී මම හිතන්නේ මේ පෞල්තුමා ගැන අපි මේ පසු කියන්නේ අර පසුබිම අපි ගත්තොත් එහෙම පෞල්තුමා මේ වෙනකොට ඔහු පටන් ගත්ත හැටි මතකයිනේ නේද? එහෙම පටන් අරගෙන ඔහු ජීවිතයේ සෑහෙන දුර ගමනක් ඇවිල්ලා. මේ වෙනකොට ඔහු රෝම වරුන්ට ලියනවා. ඒ ලියන වෙලාවේදී ඔහු හුඟක් වෙලාවට ඉන්නේ මේ අර එක අතකට හිරේ. මොකද ඔහුව යුදෙව් සෙනග මේ ඔහු නියෝජනය කරපු ඉස්සෙල්ලා සෙනග ඔහුව දැන් මරන්න හොයනවා. හරිද? මේ වෙනකොට ඔහුව මරන්න හොයනවා. ඒ මරන්න හොයන පසුබිම ඇතුලේ තමයි ඔහු මේ දේ ලියන්නේ. හරිද? ඔහු ඒ තරම් භයානක තැනක ඉඳගෙන ඔහු කියනවා මේ හැමදේම දෙවියන් වහන්සේගේ සැලැස්ම දෙපාරිතේ තියෙන්නේ. ඔබට දෙවියන් වහන්සේව මුණ ගැසුනේ දෙවියන් වහන්සේගේ සැලැස්ම කරුණගෙන. හරිද? ඒ සැලැස්මෙන් ඔබව වෙන් කරන්නට කිසිම දෙයකට බෑ. කිසිම දෙයකට බෑ. ඔබව සැලසුම් කරලා තියෙන දේ, ඔබට සැලසුම් කරලා තියෙන දේ වෙන් කරන්නට කිසිම දෙයකට බෑ. හalleluya. ඒක තේරුම් ගන්න. මෙතනදී දෙවියන් වහන්සේ අපේ ජීවිතයේ සැලසුම් කරන්නේ හරිද? අපේ ජීවිතයේ සැලසුම් කරන්නේ 25 වෙනි පදයේ දැම්මොත් එහෙම ජීවිතයේ සැලසුම් කරන්නේ අද නෙවෙයි. හරිද? ඊළඟ මොහොතේ ඔබගේ ජීවිතයේ වෙන දේ දෙවියන් වහන්සේ දැන් කල්පනා කරන්නේ දැන් මම මොකද කරන්නේ මෙයාට කියලා එහෙම කල්පනා කරන්නේ නැහැ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ගාව ඔබ වෙනුවෙන් නිර්මාණය වෙච්ච ඔබ වෙනුවෙන් නියම වෙච්ච සැලැස්මක් තියෙනවා. ඒක නියම වෙච්ච සැලැස්මක්. ඔබ වෙනුවෙන් නියම වෙච්ච සැලැස්මක් තියෙනවා. ඒක සමහර වෙලාවට අයහපත් වෙනකොට අපි කල්පනා කරනවා නෑ අපිට දෙවියන් වහන්සේ ඇයි මෙහෙම කරන්නේ. ඒක අයහපත් වෙනකොට අපි කල්පනා කරන්නේ නෑ ඒ හරහා දෙවියන් වහන්සේ සමහර දේවල් ඉෂ්ට කරනවා කියලා. මේ වෙනකොට මේ රෝමියට ඒ සුභාරංචි යන්නේ පවුල් හරහා. පවුල්ගෙන් ඒක යන්නේ හිරකාරයෙක් හැටියට. ඔබ කී දෙනෙක් කැමතිද හිරකාරයෙක් වෙන්න? මම හිතන්නේ නෑ කවුරුත් කැමති වෙයි කියලා. හරිද? අපිට අද සමාජයේ මේක තියෙන මොකද්ද? ලැජ්ජා සහගතම දේ. හැබැයි පවුල්තුමා කිව්වා මම ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් හිරකාරයෙක්. මම ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් හිරකාරයෙක්. ක්‍රිස්තුස් වහන්සේ නියම කරපු දෙයට ඔහු අවනත වුණා. ඔහුගේ ජීවිතයේ ඔහු බොහෝ දේ වින්දා. ඔහු හැම විදින්න ඕන කෙනෙක් නෙවෙයි. හොඳට ඉගෙනගෙන පරිසරේ නේද? ඔහු කිව්වා ඔහුට රෝම පුරවැසිකමක් තිබුණා. ඔහුට ඒ කියන්නේ යුද පුරවැසිකමක් තිබුණා. ඔහුට දෙපැත්තම ෂේප් වෙලා ඉන්න දුන්නා. හරිද? ඊටමත්ම ඉහළ ස්ථානයේ ඔහු ගමාලියල්ගෙන් ඉගෙන ගත්තා කියනවා ඒ වගේ ඊටමත්ම ඉහළ ස්ථානයකින් තිබිච්ච කෙනෙක්. ඔහුට කල්පනා කරන්න තිබුණා මම මේ ඉගෙනගෙන මම පූල් එකේ ඉන්න තියෙන කාලේ මම මොනවද මේ කරන්නේ? තාප්පවලින් පැනලා යනවා මිනිසුන් අර කූඩ එක දාලා එළියට දාන්න උනා එක් තැනකදී. හරිද? ගල් ගහ මේ මරන්න හැදුවා. හරිද? ඔහුට මොනවාද කසපාර තැළුවා. ඔහුව හිරගෙදර දැම්මා. මොකද්ද මේ වෙන්නේ? දැන් ඔබට දෙවියන් වහන්සේ මේ වගේ කැඳවීමක් දුන්නොත් ඔබ විශ්වාස කරයිද මේක දෙවියන් වහන්සේගෙන් කියලා? එහෙම නොවේවා කවදාකවත් ඔබට ඒ තරම් කරදර එනක. නමුත් ඒ වුණාට අපි කල්පනා කරන්න ඕන අපේ ජීවිතයේ හැම ඉසව්වක්ම හැම ඉමක් වුණක්ම දෙවියන් වහන්සේ ඔබව ඒ හරහා ගෙනියන්නට ඔබව සූදානම් කරලා තමයි මේකට ගේන්නේ. කවදාකවත් දෙවියන් වහන්සේ එහෙම සූදානම් නොකර එහෙම ගෙනෙන්නේ නැහැ. ඒක පුරාණයේ සිට ලියවිලා තියෙන දෙයක්. ඔබ දෙවියන් වහන්සේව හම්බ වෙනවා කියන දේ ඒක නියම වෙලා තියෙන දෙයක්. මෙතන ඒක කියනවා. ඉතින් සදාකාලයේ පටන්. සදාකාලය කියන්නේ කොහේද? සදාකාලෙ. ඒක අපිට මෙන්න මෙතනින් කියලා කියන්න පුළුවන්ද? නැහැ. මේක පටන් ගන්න මුල ස්ථානයේ ඉඳන් ඔබ වෙනුවෙන් ලියවිලා තියෙන දෙයක්. ඔබව නියම කරලා තියෙනවා. ඔබ ඊළඟ මොහොතේ ඉන්න ඉරියව්ව පවා මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ දැන සිටියේ.
දෙවියන් වහන්සේගේ සංගවිලා කිසිම දෙයක් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඒ තරම් ඔබ ගැන සලකනවා. උන්වහන්සේගේ වචනේ කියනවා නුඹෙන් වැටෙන හිස කෙස් පවා මම ගණන් කළා තියෙනවා. හිස කෙස් ඔබ දන්නවද ඔබකින් කීයක් හිස කෙස් ඊයේ වැටුණාද කියලා? අඩු ගන්න ඔබ දන්නවද? එහෙම දන්නේ නැහැ. නමුත් ඒක දන්න කෙනෙක් ඉන්නවා. ඒ දන්න කෙනා ඔබ ගැන යම් කිසි සැලැස්මක් කරලා තියෙනවා. ඔබව සදාකාලයකට නියම කරලා සැලැස්මක් කරලා තියෙනවා. ඒක මේ පොළවේ හරහා යන අවුරුදු 80ට 70ට 80ට නියම වෙච්ච සැලැස්මක් නෙමෙයි. ඔබ ගැන සදාකාලයකට ලියවිච්ච සැලැස්මක් ඔබට තියෙනවා. සදාකාලේ පටන් ඒක සදාකාලයකට ඉස්සෙල්ලා ලියවිලා සදාකාලයක් උදෙසා ඔබ වෙනුවෙන් ලියවිච්ච සැලසුමක් තියෙනවා. ඒ සැලසුම තමයි ඔබ අද මේ ස්ථානයේ ඉඳන් ගත කරන්නේ මේ මොහොතේ. ඔබ ඊළඟ මොහොතේ කරන්න යන දේ ගත කරන්නේ ඒකයි. එතකොට මේ දෙවියන් වහන්සේ ගැන අවධානයෙන් යුතුව මේ මොහොත ගත කරන්න. ඒක ඉතාමත් වැදගත්. ඒ දැනගැනීමෙන් යුතුව ගමන් කරන්න. පවුල්තුමා මේ ලිපිය ලියලා මේ ලිපියේ අවසාන කොටස මම මේ කියවන්නේ. මේ ලිපියේ අවසාන කොටස. පවුල්තුමා ගොඩාක් දේවල් ලියනවා. මේ ලිපිය ඇතුලේ ඔබ කියවලා බලන්න. පවුල්තුමා කියනවා උන්වහන්සේගේ ප්‍රේමයෙන් අපි වැයත් කරන්න බෑ. ඒ ගැඹුරටවත්, ඒ කුසටවත්, පහළටවත් කිසිම දෙයකට උන්වහන්සේගේ ප්‍රේමයෙන් අපි වැයත් කරන්න බෑ. එමෙන්න නිසංගිකමක් ඔබට දීලා තියෙනවා. ඔබට බටක් දීලා තියෙනවා. ඒ මුල ලියවිලා තියෙන දේ අපිට දැන් එළිදරව් වෙනවා. මොකක්ද එළිදරව් වෙන්නේ? අපිට කොහොමද එළිදරව් වෙන්නේ? අපිට සමහරවිට දේව වචනයෙන් එළිදරව් වෙනවා. මේ කතා කරන දේෙන් ඔබට එළිදරව් වෙයි. ඔබට දේව සේවකයෙක් කතා කරයි. ඔබගේ සෛල නායකයා සමහරවිට කතා කරයි. අනාගත වතුරු කෙනෙක් ඔබට සමහර දේවල් කියයි. දේව වචනේ ඔබ කියවන වෙලාවෙදී ඔබට එළිදරව්වක් ලැබෙනවා. මෙතන කියනවා දැන් එළිදරව් වී තිබෙන අනාගත වතුරුවරුන්ගේ ලියවිල්ල ප්‍රකාශ කරන ලද්දා වූ මොකද දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙන බවත් උන්වහන්සේගේ මරණයත් ඒ හැම දෙයක්ම අනාගත වතුරුවරුන් කිව්වා. අවුරුදු 10 ගණනකට ඉස්සෙල්ලා කිව්වා. කොහොමද එතකොට අවුරුදු 10 ගණනකට ඉස්සෙල්ලා මිනිස්සෙක් දන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එන්නේ යනවා කියලා? කොහොමද මිනිස්සෙක් දන්නේ? ඒ මිනිස්සයා දන්නේ දෙවියන් වහන්සේ මිනිස්සයාට ඒක කියපු නිසා. ඒ වගේම ඕගොල්ලන් ගැන දෙවියන් වහන්සේ අද දන්නවා. දෙවියන් වහන්සේ අද ඕගොල්ලන් ගැන ඒ විදිහටම දන්නවා. ඒ නියමයේ ඕගොල්ලන් ගැනක් තියෙනවා. ඒ ඇදහිල්ලේ කීකරුකම පිණිස ඉස්සලා තෝරගත්ත ජාතිය මොකක්ද? යුදෙව් ජාතිය. පවුල්තුමාව ගෙනාවේ මොකටද? පවුල්තුමාව ගෙන්නකොට පවුල්තුමාව කැඳවනකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වම අන්‍ය ජාතීන් උදෙසා යේසුස් වහන්සේගේ සැලැස්ම තිබුණේ ජාතිය පටන් ගන්නකොට කීකරුකමට දෙන්නේ කරා. ඊට පස්සේ යුදෙව් ජාතිය තෝරගෙන උන්වහන්සේ ඒ කීකරුකම පවත්වන්නට උන්වහන්සේ යම් කිසි විදියක් ගෙනාවා. ඒ හරහා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එනවා. යේසුස් වහන්සේ එනකොට යේසුස් වහන්සේ විවෘත කරනවා මේ මුළු සෙනගටම. මේක යුදෙව් ජාතියට විතරක් සීමා වෙලා නැහැ. මේ ඔබටත් මටත් උන්වහන්සේ දුන්නා. හැබැයි ඔබත් මාත් කීකරුකම මෙතන කියන කීකරුකමට ඇතුළත් වෙන්න ඕන. උන්වහන්සේගේ වචනයට කීකරු වෙලා අපි උන්වහන්සේව පිළිගත්ත වෙලාවේදී අපි ඒ දෙයට ඇතුළත් වෙනවා. ඒ ඇතුළත් වෙන ගමනේ යන්නේ ඔබ දෙවියන් වහන්සේගේ නියමය හරහා. දෙවියන් වහන්සේගේ නියමය හරහා. දෙවියන් වහන්සේත් එක්ක යන්නේ. දෙවියන් වහන්සේගේ ඒ වෙන් කරන්න බැරි ප්‍රේමයත් එක්ක යන්නේ. ඔබ කරදරයකින් යනකොට දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔබ ළඟ තියෙනවා. වැඩි දිනේ අපි මේ ප්‍රේමය දිහා බලනවා වෙනුවට බලන්නේ කරදරය දිහා. එතකොට අපිට ප්‍රේමය පේන්නේ නැහැ. යේසුස් වහන්සේව පේන්නේ නැහැ. අපිට කරදරය පේන්නේ. අපිට සමහරවල් ලෝකයෙන් වෙන ලැජ්ජාව පේන්නේ. අපි දෙවියන් වහන්සේව දකින්නට ඕනේ. අපි දෙවියන් වහන්සේගේ ඒ සදාකාලික සැලැස්ම අපේ ජීවිතයේ දකින්නට පුරුදු වෙන්නට ඕනේ. ඒක මූලිකයි.
මේ සදාකාලික සැලැස්මට ඔබ ඇතුළත් වුණේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිඅරගෙන. ඔබ වෙන කිසි දෙයක් කරේ නැහැ. ඔබ කිසිම මිල මුදලක් ගෙවුවේ නැහැ. කිසිම දෙයක් දුන්නේ නැහැ. ඔබට කිසිම දෙයක් කරන්නට බෑ. මේක දෙවියන් වහන්සේ දුන්නේ ඔබට. නොමිලේ. මේක නොමිලේ. මේක කවදාවත් සල්ලි වලට ගන්නට බෑ. සල්ලි වලට ගන්න උත්සාහ කරන්නත් එපා. කවදාවත් ඒක කරන්න බෑ. ඒක මිල කරන්නට බෑ. එවන් නිදහසක්, එවන් ජීවනයක් කවදාවත් මිල කරන්නට බෑ. එවන් සැලැස්මක් සදාකාලයේ ඉඳන් ඔබ ගැන ලියවිච්ච සැලැස්මක් ඔබ කොහොමද මිල කරන්නේ? උන්වහන්සේ ඔබ ගැන ඒ විදියට සලකනවා, ඔබ ගැන බලනවා කියන කාරණාව ඔබට මිල කරන්නට බෑ. හලෙලූයා. ඒ එලිතරවීම මෙතන කියනවා ඒ රහස එලිතරවීමේ හැටියටද මාගේ සුභාරංචිය සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන දේශාරකෙන්නේ හැටියටද? ඇයි මේ දේවල් උන්වහන්සේ ගැන අපි ඔබට කියන්නේ? නැත්නම් මේ වචනයෙන් ඔබට කියන්නේ? ඔබව ඒ කියන කාරණාව තුළ ස්ථිර කරන්නට අවශ්‍ය නිසා. ඒ කියන කාරණාව තුළ ස්ථිර කරන්නට අවශ්‍ය නිසා. මොකද මේ කරදර එනවා අපිට. හරිද? අපේ අවධානය ගන්නට අපිට ප්‍රශ්න එනවා. හරිද? අර බ්‍රදර් කුෂානි ඉස්සලා දේශනා කරා. අර වෙන්න තිබිච්ච යහපත් දේ වළක්වන්නට කුණාටුවක් ආවා. ඒ කුණාටුව ආවේ විනාශ කරන්න. අර ගෝලෙකෝ අපි මැරෙන්නේ යනවා. නමුත් යේසුස් වහන්සේ නියම කරලා ඉවරයි. යේසුස් වහන්සේට පුළුවන් වුණා ඒ කුණාටුව මැද නිදා ගන්න. ඇයි? යේසුස් වහන්සේ දැන සිටියා මොකක්ද අවසානයේ කියලා. යේසුස් වහන්සේ කලබල වුණේ නැහැ. මොකද යේසුස් වහන්සේ අර සදාකාලික සැලැස්ම දැන සිටියා. කුණාටුවක් ආවත් මම මේ කුණාටුව හරහා ගිහිල්ලා කවදා හරි එළියට එනවා කියන එක දන්නවා. ඒ නිසකකම ඇතුව තමයි ඔහු ගියේ. ඒ නිසකකමට තමයි ඔබවත් මමවත් උන්වහන්සේ කැඳවලා තියෙන්නේ. උන්වහන්සේත් එක්ක ඒ කුණාටුව මැද නිදා ගන්න පුළුවන් අපිට. ඒ කුණාටුව කවදාකවත් අපි වල්ලන්න යන්නේ නැහැ. ඒක අල්ලන්න බෑ. උන්වහන්සේගේ අවසරයක් නැතුව කිසිම දෙයක් ඔබට වෙන්නේ නැහැ. ඒ කිසිම දෙයක් ඔබට වෙන්නේ නැහැ. ඔබ යන ඕනම දෙයක් කරා යන වෙලාවෙදී උන්වහන්සේගේ අත අල්ලගෙන යන්නට අපි පුරුදු වෙන්න ඕනේ. මොකද අපි සදාකාලික ගමනක් යන සෙනග. මේ පොළවේ ජීවත් වෙන අවුරුදු 80ට මේ සදාකාලික ගමන සීමා කරන්නට එපා. එහෙම කරොත් එහෙම ඔබ සදාකාලික මොකද්ද විනාශයකට සමානලට යන්න පුළුවන්. මොකද මේ අවධානය දුන්නොත් ඔබ මේ පොළවට සීමා වෙනවා. මේ පොළවේ දේවල් වලට සීමා වෙනවා. පොළවේ තියෙන සීමාවන් වලට ඔබ යටත් වෙනවා. ඒ සීමාවන් වලට යටත් වෙනවද? උන්වහන්සේ මේ එලිදරව් කරලා තියෙන සත්‍යතාවයට ඔබ අවනත වෙනවද? ඔබ යටත් වෙනවද? උන්වහන්සේ ඔබ පිළිගන්නවා කියන්නේ මේකටයි. අපි ඒ යටත් වෙනකොට උන්වහන්සේගේ සදාකාලික සැලැස්මට, ඒ කියන්නේ උන්වහන්සේත් එක්ක ජීවත් වෙන සෙනගක් බවට අපි තීරණයක් ගන්නවා. අපි තීරණයක් ගන්නවා. එවන් අවනත වීමකට තමයි ඔබත් මා යටත් වෙන්නේ උන්වහන්සේ පිළිගන්න වෙලාවෙදී. මේක නිකන් මොකක්ද ඉරිදට කරන චාරිත්‍රයක් නෙවෙයි. මේක ජීවිත කාලයක්. මේක ජීවිත කාලයක්. මේක මතක තියාගන්න ඔබව සදාකාලේ ඉඳන් ලියවිලා ඔබගේ ජීවිත කාලය තුල ගිහිල්ලා ඔබ සදාකාලයකට ජීවත් වෙන්න යනවා. ඔබ ගන්න තීරණය අනුව ඔබ යේසුස් වහන්සේ පිළිගත්තද කියන කාරණාව අනුව යේසුස් වහන්සේ පිළිඅරගෙන මේ කියන විශිෂ්ට දේ තුල ජීවත් වෙනවද? නැත්නම් අයියෝ මට බෑ. මොකද මේ මට මෙහෙම වෙන්නේ? දුක තමයි. එහෙම ජීවත් වෙන්න එපා. ප්‍රශ්න කරදරෙන්නේ නැති කවුරුත් නැහැ. මම හිතන්නේ නැහැ කවුරුත් ඉන්නවා කියලා මේ ලෝකේ ප්‍රශ්න කරදර නැති. විවිධ දේ අවුරුදුමාගේ ජීවිතය ගත්තොත් මේක හොඳ උදාහරණයක්. එහෙම ජීවත් වෙන වෙලාවේදී හලෙලූයා. එහෙම ජීවත් වෙන වෙලාවේදී
අපි හරි විදියට ජීවත් වුණා. හරිද? දැන් අපි පළවෙනියට තේරුම් ගන්න ඕනේ. අපි පළවෙනියට තේරුම් ගන්න ඕන දේ තමයි හරිද? සදාකාලේ පටන් සැලැස්මක් තියෙනවා. හරිද? සරලව කිව්වොත්. ඒ සැලැස්ම ඔබ වෙනුවෙන් යහපත කරන්න සැලැස්ම. ඔබ වෙනුවෙන් සදාකාලයක් උදෙසා වෙච්ච සැලැස්ම. ඒ සැලැස්ම ඔබගේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ උන්වහන්සේව පිළිගැනීම තුළ. එතකොට ඔබ පිළිගත් වෙලාවේදී ඔබට ඕපන් වෙනවා කෙලින්ම ඒ සැලැස්ම. එතකොට ඔබ ජීවත් වෙන්නේ ඒක හරහා. ඔබට තීරණය කරන්න පුළුවන් ඒක හරහා ජීවත් වෙනවද? ඒක හරහා ජීවත් වෙන්නේ නැද්ද කියලා. ඔබ කොයිතන හිටියද? පෞල්තුමාට පුරවන්න වුණා හිරගෙදර ඉඳගෙන ප්‍රශංසා ගීතිකා කියන්නේ. සිරගෙදර සැලවෙන තරමට ප්‍රශංසා කරන්නට පෞල්තුමාට පුළුවන් වුණා. ඒ එදා හවස උත්තර කුටි කාලේ ඉන්නේ. අමු කුටි කාලේ ඉන්නේ. හැබැයි දෙවියන් වහන්සේ කවුද කියන එකවත් මම දෙවියන් වහන්සේව පිළිගත් මිනිස්සෙක් හැටියට මගේ තියෙන තැන කියන එකවත් පෞල්තුමාට අමතක වුණේ නැහැ. පෞල්තුමා යහපත් ලෙස ඉතාමත්ම නිශ්චිත ලෙස දැන සිටියා. ඒ නිසා පෞල්තුමාගේ හදවතේ ගීතිකාව ගුටි බෙට වලින්වත් නවත්තන්නට බැරි වුණා. එහෙම ප්‍රශංසාවක් මේ ඡේදය හරහා අන්තිමේදී පෞල්තුමා නගනවා. මෙතන කියනවා එකම ප්‍රඥාවන්ත වූ දෙවියන් වහන්සේට ක්‍රිස්තුස් වහන්සේ කරුණු කොටගෙන සදා කාලයටම ගෞරව වේවා. අපිව මේ විදියට සැලසුම් කරලා තියෙන දෙවියන් වහන්සේට සදා කාලයටම ගෞරව වේවා. හලෙලූයා. අන්න ඒ වගේ ජීවිතයක් ඔබට ගත කරන්න පුළුවන්. ඒ වගේ ජීවිතයකට තමයි ඔබ කැඳවලා තියෙන්නේ. ඔබව සදා කාලයකට උන්වහන්සේත් එක්ක උන්වහන්සේට ප්‍රශංසාව නමස්කාරය දෙමින් ජීවත් වෙන්නට තමයි ඔබව කැඳවලා තියෙන්නේ. ඔබගේ අවස්ථාව නිසා ඒ කැඳවීම පැහැර හරින්න එපා මොන වෙලාවකද. එහෙම වුණොත් එහෙම ඔබට යහපත් කියලා දෙයක් තියෙන වෙලාවට විතරයි ඔබ උන්වහන්සේට ප්‍රශංසා කරන්නේ. අපිට මොනවා හරි හම්බ වෙච්ච ගමන් thank you Jesus. අපිට මොනවා හරි නැති වුණාන් පස්සේ thank you Jesus නෑ. එහෙම වෙන්න බෑ. එහෙම ජීවිතයක් නෙමෙයි. ඒක සදාකාලයක් නෙමෙයි. ඒක සිටුේෂන්. ඒක හැපිනස්. ඒක හැපනින්ස්. නේද? මොකක් හරි සිදුවීමක් කරා වෙනස් පුතග්ජභාවයක්. එහෙම දෙයකට නෙමෙයි අපිව කැඳවලා තියෙන්නේ. අපිව කැඳවලා තියෙන සදාකාලයකට කියන එක තේරුම් අරගෙන අපේ අතුලාන්තය නික්මෙන්න ඕනේ ඒ සදාකාලයේ ක්‍රමයකට. ඒ සදාකාලයේ තියෙන ජීවනයට අපි නික්මෙන්න ඕනේ. ඒ සදාකාලයේ තියෙන ප්‍රශංසාවට අපි අද පුරුදු වෙන්න ඕනේ. අපි අද ඒ දේ කරේ නැත්නම් අපිට සදාකාලයකට ඒක කරන්න බෑ. අපිට පුරුදු නෑ. අපිට මෙතන විනාඩි 30යි අපි නමස්කාර කරන්නේ. සදාකාලයක් කොහොමද නමස්කාර කරන්නේ? ඔබ ජීවිතයෙන් පුරුදුුනේ නැත්තම් ඔබගේ ජීවිතයෙන් ඒක පුරුදුුනේ නැත්තම් මේක චාරිත්‍රාක් හැටියට කරන්න එපා. එහෙම දෙයකට නෙමෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියක් මත ඇන ගැහිලා ඔබ වෙනුවෙන් ජීවිතය පූජා කරන්නේ. ඒක සදාකාලයක් උදෙසා. ඒ සදාකාලික මරණයෙන් අපිව ගලවන්නට තමයි උන්වහන්සේ එහෙම දෙයක් කරේ. ඒ දේ උදෙසා තමයි උන්වහන්සේ මෙතනදී අපි මේක කියවොත් මේ රහසේ එළිදරව් වීමේ හැටියට 26 වෙනි පදේ ඒ රහස්‍ය එළිදරව් වීමේ හැටියටද මාගේ සුභාරංශයේ සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන දේශනා කිරීමේ හැටියටද නුඹලා ස්ථිර කරන්නට සමර්ථ වූ එකම ප්‍රඥාවන්ත වූ දෙවියන් වහන්සේට ක්‍රිස්තුස් වහන්සේ කරුණු කොටගෙන සදා කාලයටම ගෞරව වේවා. ආමේන් කියලා කියනවා. හලෙලූයා. එකම දෙවියන් වහන්සේ ඔබව ස්ථිර කරන්න සමර්ථ වූ එකම දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතයේ ගෞරවය හිමි වෙන්නට ඕනේ. ඔබව ස්ථිර කරන්න සමර්ථ වූ එකම දෙවියන් වහන්සේට ඔබ කියන ස්ථිර දෙයක් ලියවිලා ලියලා තියෙන දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතයේ ගෞරවය යන්න ඕනේ. ඒකට තමයි ඔබව නියම කරලා තියෙන්නේ. ඒ ගෞරවයේ ප්‍රශංසාවේ නමස්කාරය උන්වහන්සේට ඒ වර්ණනා කිරීම යන්නට ඕනේ අපේ ජීවිතේ. හලෙලූයා. උන්වහන්සේ අපිව ගලවගෙන තියන්නේ ඒ කාරණාවටයි. අපේ ජීවිතයේ තියෙන කරදර හරහා ජීවත් වෙන්න එපා.
දෙවියන් වහන්සේ දෙස බලාගෙන උන්වහන්සේගේ නියමය දෙස බලාගෙන උන්වහන්සේගේ කැඳවීම තේරුම් අරගෙන අපි ජීවත් වෙමු. හලෙලූයා. හලෙලූයා. අපි ආශා කරමු. හලෙලූයා. මම හිතන්නේ අන්තිම අපි සුද්ධ සහභාගීත්වයට සූදානම් වෙන වෙලාවේදී මේ වචන මතක තියාගන්න. ඇත්තටම දෙවියන් වහන්සේ ඔබව කැඳවලා තියෙන මේ කාරණාවට. මම හිතන්නේ සංගීත කණ්ඩායම එන්න. මම හිතන්නේ සුද්ධ සහභාගීත්වය සූදානම් කරන අය මම හිතන්නේ ඒක සූදානම් කරන්න කරුණා කළා. හලෙලූයා. හලෙලූයා. ඔබ මතක් කරගෙන විශේෂයෙන් ඔබ මේ සදාකාලික සැලැස්ම ඔබගේ ජීවිතේ තේරුම් ගන්න. ඒක ඉතාමත්ම වැදගත්. මම විශ්වාස කරනවා අපිව අද වගේ දවසක අපි අද වගේ කාලයකදී මේ ජීවත් වෙන වෙලාවේදී අපිව සදාකාලයක් උදෙසා නියම කරලා තියෙනවා කියන කාරණාව ඔබ දැන සිටිය යුතුයි. ඔබගේ හදවතේ ඔබ දැන සිටිය යුතුයි. ඔබ මේ අද කාලීනව සිදුවෙන දේවල් හරහා ජීවත් වුණොත් එහෙම ඔබට බලාපොරොත්තුවක් නැහැ. සමහරවිට ඒක ප්‍රශ්නයක් අපිට බයක් අපිව තැතිගැන්මකට ලක් වෙනවා. නමුත් උන්වහන්සේ හරහා ජීවත් වෙන්න අපි පුරුදු වෙමු. උන්වහන්සේගේ ඒ කැඳවීම හරහා ජීවත් වෙන්න පුරුදු වෙමු. ස්වාමීනි අපි ඔබට බාර වෙනවා ස්වාමීනි අද දවසේ. අද දවසේ ඔබට බාර වෙනවා ස්වාමීනි. බාර වෙලා ඔබගෙන් ඉල්ලනවා ස්වාමීනි අපිට ඔබගේ කරුණාව දෙන්න. අපිට ඔබගේ කරුණාව දෙන්න ස්වාමීනි. ඒ ශක්තිය දෙන්න ස්වාමීනි. හalleluya. හalleluya. ස්තුති වේවා ස්වාමීනි. ඒ ශක්තිය අපිට දෙන්න අපේ ජීවිතයට දෙන්න ස්වාමීනි. අපේ ජීවිතය ඔබගේ කාරණා තුල රැඳෙන්න. ස්වාමීනි ඔබගේ කාරණා හරහා ජීවත් වෙන්නට. ඒ කාරණා අනුග්‍රහය බලය ශක්තිය අපේ ජීවිත තුල වේවා ස්වාමීනි. අපේ ජීවිත තුල වේවා ස්වාමීනි. හalleluya. හalleluya. ස්තුති වේවා ස්වාමීනි.